අපි ඉගෙන ගන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීම ගැන. මේ ගැන හැඳින්වීමක් ගිය සතියේම ඔබත් එක්ක කළා. මම ඒ තුල ඔබට පෙන්නුවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේම තමන් නැවත මේ ලෝකෙට එන්න යනවා කියලා ප්‍රකාශ කරපු අනාගත වාක්‍යය. උන්වහන්සේ ජීවතුන් අතර ඉද්දී තමන්ගේ මරණය ගැන 3 වතාවක් කිව්වා. ඒ වගේම ජීවතුන් අතර ඉද්දී තමන්ගේ නැවත පැමිණීම ගැනත් උන්වහන්සේ කියා තිබෙනවා. දෙවදූතයෝ කියා තිබෙනවා. අලුත් ජුස්මේ පොත් ලියු සියලුම දෙවියන් වහන්සේගේ මිනිස්යාගේ ඒ පොත් ලිවීමේ එකම අරමුණ උනේ ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමට සභාව පිළියෙල කරන්න. මම ගැන ඔබට ගිය සතියේ කතා කළා. ස්වර්ගයට මිනිස්සුෙකුට ඇතුල් වෙන්න තිබෙන පියවර 3 2ක් ගැන මම ඒ පළමු කොටසෙන් ඔබට පැහැදිලි කර දුන්නා. ක්‍රිස්තුස් වහන්සේගේ ඊම දක්වා ජීවත් නොවි මරණයටපත් වුණොත් ස්වර්ගයට යාමට නම් අපි මරණයටපත් වෙන්න ඕනේ. ඊමට සුදුසුකම් ලද සුදවන්තෙක් හැටියටයි. ඒ පළමු ක්‍රමය. දෙවැනි ක්‍රමය යේසුස් වහන්සේගේ පැමිණීමත් එක් අපි ජීවත් වුණොත් අපි ස්වර්ගය ලබන්නට යන්නේ ඒ සුදුසුකම් ඇතුව ජීවත් වී ඊමට ඔසවා ගනු ලැබුවොත්. තවත් එක ක්‍රමයක් තිබෙනවා. මම ඔබට කිව්වා ඒක අද කතා කරන්න යනවා කියලා. බලාපොරොත්තු වෙනවා අද දවසේ කොටසටත් මට එන්න පුළුවන් වේවි කියලා. මම ඉක්මනින් මම ඔබට දුන්න මාතෘකාවන් කීපයක් යේසුස් වහන්සේගේ පැමිණීම ගැන අපි අධ්‍යයනය කරන ඒකේ පළමු මාතෘකාව අපි තා කෙටියෙන් කතා කරන්නට යනවා. යේසුස් වහන්සේගේ දෙවන පැමිණීමේ ඇති දෙආකාර ප්‍රකාශ වීම. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මිළඟ පැමිණීමට අපි කියනවා දෙවන පැමිණීම කියලා. එකෙන් අදහස් වෙනවා උන්වහන්සේ එකවරක් ලෝකයට ආවා කියලා. උන්වහන්සේ මේ ලෝකයට ආවා ගැලවුම් කාර්යයක් ලෙස. මනුෂ්‍ය ශරීරයක් ඇතුව. මිළඟ පැමිණීම දෙවන පැමිණීමයි. සභාවේ එකම බලාපොරොත්තුව සභාව ජීවත් වන්නේ සුද්ධාත්මයන් වහන්සේ සභාව ගොඩනගන්නේ මේ බලාපොරොත්තුව මතයි. මේ දෙවෙනි පැමිණීම තුලදී උන්වහන්සේ පොළොවට එන්න යනවා. මේ ලංකාවට නෙමෙයි. ඊශ්‍රායලයට. යස්මන්සේව ඔසවා ගත්තේ ඊශ්‍රායලයේ තිබෙන ඔලිව කියන කන්දෙන්. මේ කන්ද තුල 120 දෙනා එක්ක ඉද්දි තමයි වලාකුළු වලින් ස්වාමින් වහන්සේව ස්වර්ගයට ඔසවා ගනු ලැබුවේ. දේව වචනේ කියා තිබෙනවා උන්වහන්සේ ඔසවාගත්තු ස්ථානයටම නැවත එනවා කියලා. උන්වහන්සේ ඔලිව් කියන කන්දට පා තබද්දී දේව වචනේ කියන මේ කන්ද දෙපළු වී දෙබෑ වී සමතල භූමියක් වෙන්න යනවා කියනවා. මිට අවුරුදු ගානකට උඩදී විද්‍යාඥයන් මේ කන්ද උඩ යම් කිසි හොටල් එකක් වගේ හදන්න කලාව පරීක්ෂණයක් තුලදී උන්ට හම් වෙලා තියෙනවා මේ කන්දේ පිපුරුමක්. මේ බයිබලයේ ගැන දෙවියන් වහන්සේගේ සත්‍යතාවය ගැන නොදන්න සෙනග. ඔවුන් දැකලා තියෙනවා මේ කන්ද පිපුරුමක්. ඔවුන් අනාගත වාක්‍යයක් කියලා තිබෙනවා. කවදා හරි මේ කන්ද දෙබෑවි ඔලිව් කියන කන්දක් නැතුව යන්න යනවා කියලා.
බයිබලයේ කියනවා යේසුස් වහන්සේගේ දෙවනි පැමිණීමේදී මේ ඔලිව් කියන කන්දට පා තබද්දී ඒක සිද්ධ වෙන්න යනවා කියනවා. මේ යේසුස් වහන්සේගේ දෙවන පැමිණීම තුල ප්‍රකාශ වීම දෙකක් තිබෙනවා. ඒ ගැනයි මම ඔබට කියන්න යන්නේ. පළමු ප්‍රකාශ වීම තමයි උන්වහන්සේ ස්වර්ගයේ සිට මධ්‍ය ආකාශයට එන්න යනවා. මෙන්න මේ ප්‍රකාශ වීම තමයි සභාවේ බලාපොරොත්තු. මේ ප්‍රකාශ වීමට කියනවා ක්‍රිස්තුස් වහන්සේගේ රහස් පැමිණීම කියලා. මෙන්න මේ ප්‍රකාශ වීමේදී තමයි මලවුන් අතර ඉන්න සුද්ධවන්තයෝ ජීවතුන් අතර ඉන්න සුද්ධවන්තයෝ ඔසවා ගනු ලබන්නේ. පළවෙනි තෙසලෝනික 4 වෙනි පරිච්ඡේදයේ 16-17 මේ පදෝබ ලියාගෙන ගිහින් පසුව බලන්න. පළවෙනි තෙසලෝනික 4:16-17 මේ පළමු ප්‍රකාශ වීම ගැන ඒ ස්ථානයේ සඳහන් කරලා තිබෙනවා. මේක තමයි කිතුණු සභාවේ බලාපොරොත්තුව. උන්වහන්සේ ස්වර්ගයේ සිට මධ්‍ය ආකාශයට ඇවිත් මේ ස්ථානයේ අවුරුදු 7ක් උන්වහන්සේට යනවා. මෙන්න මේ ස්ථානෙට තමයි සභාව ඔසවා ගනු ලබන්නේ. ඒක ගැන තමයි අපි මේ පාඩම් මාලාව තුලින් ඉගෙන ගන්නට යන්නේ. අපි ඉගෙන ගන්නට යන්නේ දෙවනි ප්‍රකාශ වීම ගැන නෙමෙයි. ඒකත් පසුවට ඔබට මම උගන්වන්නට බලාපොරොත්තු වෙනවා. මම ඔබට උගන්වන්නට යන්නේ මේ පාඩම් මාලාව තුලින් මේ දෙවනි පැමිණීමේ ඇත්තා වූ පළමු ප්‍රකාශ වීම ගැන. ඒක තමයි වටිනා ප්‍රකාශ වීම. ඒක තමයි කිතුණු සභාවේ යේසුස් වහන්සේගේ ලෙයින් මිලදී ගත් සෙනගට ක්‍රිස්තුස් වහන්සේ තබා ගිය බලාපොරොත්තුව. දෙවනි ප්‍රකාශ වීම මධ්‍ය ආකාශයේ ඉඳලා මං කිව්ව ඒ ඔලිව් කියන කන්දට පොළොවට. උන්වහන්සේ පොළොවට ඇවිත් ඒ ඔසවාගත්තු සෙනගත් එක්ක අවුරුදු 1000 පොළොවේ ඉන්න යනවා. හාලෙලූයා. ගීතා එලිදරව් 20 වෙනි පරිච්ඡේදයේ 1 ඉඳලා 6 දක්වා තව බොහෝ ස්ථානවල මේ ගැන කියනවා. එලිදරව් 21 ඉඳලා 6 දක්වා මේ ගැන කියලා තිබෙනවා. මධ්‍ය ආකාශයේ ඉඳලා උන්වහන්සේ පොළොවට ඇවිත් අවුරුදු 1000 මේ ඔසවාගත්තු සෙනගත් එක්ක පොළොවේ රජකම් කරන්නට යනවා. මේ කාලයට කියනවා දහසක් අවුරුදු රාජ්‍ය කාලය කියලා. මේ කාලේදී යක්ෂයෙක් පොළොවේ නැහැ. උන්වහන්සේ මධ්‍ය ආකාශයේ ගත කරන අවුරුදු 7 අවසානයේ පොළොවට හෙළනු ලැබ සිටින යක්ෂයව අවුරුදු 1000කට බඳිනවා. ආදම් සහ ඒව පව් කරන්නට පෙර තිබුණු ඒ පාරාදීස යුගයට නැවත ලෝකයේ පත් වෙන අවුරුදු 1000ක් තමයි මේ දහසක් අවුරුදු රාජ්‍ය කාලය කියන්නේ. ඒක මේ පාඩමට අයිති කොටසක් නෙමෙයි. මුත් මම පසුව ඔබට උගන්වන්නට බලාපොරොත්තු වෙනවා. ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීමේ ඇති දෙආකාර ප්‍රකාශ වීම දෙකෝකයි. මේ මාතෘකාවෙන් මට ඔබට උගන්වන්නට වෙලා තිබුණේ ඔය ටිකයි. මම මීට අමතර ටිකක් ඔබට උගන්වන්නට යනවා. මේක වැදගත් කියලා මට හිතුණා. දැන් බයිබලයේ කියා තිබෙනවා මේ ලෝකයේ ඉදිරියේ සිද්ධ වෙන්න තිබෙන ප්‍රධාන යුද්ධ දෙකක්. මේ ලෝකයේ තුල ඉදිරියේ දෙවියන් වහන්සේ වෙන්න නියම කරලා තිබෙන එක කාගේවත් නියමයක් නෙමෙයි. එක ඔබාමාගේ නියමයක් නෙමෙයි. එක මහින්ද රාජපක්ෂගේ නියමයක් නෙමෙයි. එක මේ ලෝකෙ ඉන්න කිසිම මිනිසෙක්ගේ නියමයක් නෙමෙයි. දෙවියන් වහන්සේ නියම කර තිබෙන ප්‍රධාන යුද්ධ දෙකක්. එක යුද්ධයක් නම් කරනවා අර්මගදොන් යුද්ධය කියලා. අනිත් යුද්ධය නම් කරනවා ගොග් මගොක් යුද්ධය කියලා. මෙම පළමු යුද්ධය වන අර්මගදොන් යුද්ධය සිද්ධ වෙන්නේ යේසුස් වහන්සේ මධ්‍ය ආකාශයේ ඉඳලා මේ පොළොවට පා තබන විට. යේසුස් වහන්සේ මධ්‍ය ආකාශයේ ඉඳලා පොළොවට පා තබද්දී මේ පළමු යුද්ධය සිද්ධ වෙන්න යනවා. ඒකට තමයි අර්මගදොන් යුද්ධය කියන්නේ.
මේ යුද්ධයට මිනිස්සු පොළවේ සූදානම් වෙනවා. මේ යුද්ධයේ මිනිස්සයා සහ ක්‍රිස්තුස් වහන්සේ අතර, මිනිස්සයන් සහ ඔසවාගත්තු සෙනග අතර. මේකට හේතුව වෙන්නේ මේ කාලේ ප්‍රසිද්ධ මාතෘකාවක්ව තිබෙන පිටසක්වල ජීවීන් කියන මේ මාතෘකාවයි. මේ අර්මගදොන් යුද්ධයට හේතු වන කාරණය පිටසක්වල ජීවීන් කියන මේ කාරණයයි. මේක හොඳට අහගන්න. මේ පෘථුවියේ ඇරෙන්ට දෙවියන් වහන්සේගේ වචනය තුල තවමත් නිර්මාණය වෙමින් යන විශ්වයන් තුල, ඒ ග්‍රහලෝක තුල කිසිම ජීවියෙක් නැහැ. මේක හොඳට අහගන්න. මේකයි බයිබලීය සත්‍යය. මේ වෙද්දි විශ්වයන් 29ක් විද්‍යාඥයෝ සොයාගෙන තිබෙනවා. අපි ඉන්නේ එක විශ්වයක. ග්‍රහලෝක අසංඛ්‍ය ලෙස සොයාගෙන තිබෙනවා. මිනිස්සු උත්සාහ කරන හොයනවා තවත් ජීවින් ඉන්න ස්ථාන. හැබැයි මේ පෘථිවියේ ඇරෙන්න දෙවියන් වහන්සේ වෙන කොහෙවත් කිසි ජීවියෙක් නිර්මාණය කරලා නැහැ. හැබැයි මිනිසයා තුල දෙවියන් වහන්සේගේ වචනය නොදන්න, දෙවියන් වහන්සේව දන්නේ නැති මිනිසයා විශ්වාස කරනවා මේ ජීවීන් ගැන. ඔවුන් තුල විශ්වාසයක් තියෙනවා කවදා හෝ මේ පිටසක්වල ජීවීන් මේ පෘථුවිය ආක්‍රමණය කරන්නට යනවා කියලා. දැනටත් ඔවුන් මේක විශ්වාස කරනවා. දැනටත් ඔවුන් මේක ඔප්පු කරන්නට උත්සාහ කරනවා. සමහර මිනිස්යන්ගේ අතුරුදහම් පිළිබඳව, අතුරුදහම් වීම පිළිබඳව මිනිස්යන් තුල පවතින විශ්වාසය මෙන්න මේකයි. දැන් ඔබ මාත් එක්ක පෙරලන්න බයිබලයේ මතෙව් 24 40 සහ 41 පදවලට. මතෙව් 24 40 සහ 41. යේසුස් වහන්සේගේ පැමිණීමේදී සිද්ධ වෙන්න යන දෙයක් මම ඔබට පෙන්වන්නට යන්නේ. යේසුස් වහන්සේගේ පැමිණීමේදී සිදුවෙන දෙයක් 40 වෙනි පදයේ සිට මතෙව් 24. එකල මිනිසයන් දෙදෙනෙක් කෙතෙහි සිටිනවා ඇත. එක්කෙනෙක් ගනු ලබන්නේය, එක්කෙනෙක් අතහරිනු ලබන්නේය. ස්ත්‍රීන් දෙදෙනෙක් ඇඹරුම් ගලේ අඹරමින් සිටිනවා ඇත. එක් තැනැත්තියක් ගනු ලබන්නේය, අනෙක් තැනැත්තිය අතහරිනු ලබන්නේය. මේ යේසුස් වහන්සේගේ පැමිණීමේදී මිනිසයන්ව දෙවියන් වහන්සේ ගනු ලබන ආකාරය ගැනයි කියන්නේ. යම් තැනක දෙන්නෙක් ඉද්දි එක්කෙනෙක් එකපාරට නැති වෙන්න යනවා. දෙන්න එකට නිදාගත්තා, පහුවෙන්ද වෙද්දි එක්කෙනෙක් නැහැ. දෙදෙනෙක් එකට වැඩ කළා, බලද්දි එක්කෙනෙක් නැහැ. ඔබ දන්නවා හැම ගුවන් යානයකම ෆයිලට්ලා දෙන්නෙක් යනවා. මේක ක්‍රිස්තියානි ආభాෂයකින් කොහොම හෝ මේ ලෝකයට ආපු දෙයක්. යේසුස් වහන්සේගේ පැමිණීමේදී දෙන්නෙක් ඉද්දී එක්කෙනෙක් ගන්නට යනවා. දැන් මේ සංකල්පය ඔබේ පවුලට අදාළ වෙන්නේ නැහැ. අපි අවසාන ඉගෙන ගන්නට යන ඊමට ඔසවා ගනු ලබන්නන්ට තිබිය යුතු සුදුසුකම් මත ඔබ පවුලක් ඇටියට ඉටගත්තොත් ඔබේ මුළු පවුලම යන්නට යනවා. එම හැඟීමකට ඔබ එන්න එපා. මේ ෆයිලට්ලා දෙන්නේ ගුවන් යානයක තබලා තියෙන්නේ මෙන්න මේ කාරණය කිතුණු ලෝකයෙන් මේ ලෝකයට ආපු නිසා. ක්‍රිස්තුස්ගේ පැමිණීමේදී එක ෆයිලට් කෙනෙක් යනවා, එක්කෙනෙක් ඉන්ට යනවා. සමහරලාට වාහනේ එලවගෙන යන්නේ එක ඩ්‍රයිවර් නම් ඒ ඩ්‍රයිවර් ඊමට සූදානම් වෙලා නම් ඉන්නේ. මේ ඩ්‍රයිවර් එකපාරට අතුරුදහන් වෙන්න යනවා. ඉතින් මෙහෙම තත්ත්වයක් යේසුස් වහන්සේගේ පැමිණීමේදී ලෝකයට උදා වෙන්න යනවා. දැන් මේ පිටසක්වල ජීවීන් ගැන විශ්වාස කරන මිනිසයන් මොකක්ද ඊළඟට කියන්න යන්නේ? ඔවුන්ට හරියටම ඔප්පු කරගන්න බැරි වුණු මේ කතාව ඔවුන් එදාට ඔප්පු කරන්න යනවා.
ඔවුන් කියන්ට යනවා අපි කිව්වේ බොරුද? අපි කිව්වේ මේ ගැනයි. පිටසක්වල ජීවීන් ඉන්නවා. මේ මිනිස්සු අතුරුදහන් වෙලා තියන්නේ. ඔවුන් ඇවිත් මේ මිනිස්සුන් අරගෙන ගිහිල්ලා. ඒගොල්ලෝ ලස්සන ෆිල්ම්ස් නිර්මාණය කරලා තිබෙනවා මේ ගැන. එදාට මේ ඊමට අසු නොවුණු මේ ගැන අවබෝධයක් ඇති කිතුණුවෙක් පොළොවේ හිටියොත් ඔවුන් දන්නවා දැන් මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඔවුන් ගිහින් කිව්වට මෙන්න මේකයි වෙලා තියෙන්නේ කියලා ඕක විශ්වාස කරන්න යන්නේ නැහැ. ඔවුන් දැනටත් විශ්වාස කරනවා පිටසක්වල ජීවීන් මේ පොළොව ආක්‍රමණය කරනවා කියලා කවදා හරි. මේ සෙනග නැති වුනහම ඔවුන් එතන ඉඳලා සූදානම් වෙනවා. ඒ පැමිණෙන පිටසක්වල ජීවීන් සමග සටන් කරන්නට. හැබැයි කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ සහ සුද්ධවන්තයෝ. ඔවුන් උන්වහන්සේ සහ සුද්ධවන්තයෝ සමග සටන් කරන බව බයිබලයේ කියනවා. එළිදරව් 19 ඉඳලා 21 දක්වා බලද්දී තවත් ස්ථාන තිබෙනවා. මම එක පදයක් විතර ඔබට දෙන්නේ. මේ පද ලියාගෙන පස්සුව බලන්න. එළිදරව් 19 සිට 21 දක්වා මේ සෙනග ක්‍රිස්තුස් වහන්සේ සහ සුද්ධවන්තයෝ සමග සටන් කරන්නට යනවා. බයිබලයේ කියනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ හුස්මෙන් ඔවුන්ව නසන්ට යනවා. මෙන්න මේ යුද්ධයට තමයි අර්මගදොන් යුද්ධය කියන්නේ. තවත් යුද්ධයක් තිබෙනවා. ගොක් මගොක් යුද්ධය. ඒක සිද්ධ වෙන්නේ මම ඔබට කිව්ව දහසක් අවුරුදු රාජ්‍ය කාලය අවසානයත් සමග. මේ අවුරුදු 1000 අවසාන වෙද්දී බඳිනු ලැබූ යක්ෂයව නිදහස් කරනවා. ඔහු සියලු ජාතීන් මුලා කරලා යුද්ධයකට සැරසෙද්දී දෙවියන් වහන්සේගේ වචනය කියන උන්වහන්සේ ස්වර්ගයෙන් ගිනි සහ ගෙන්දගම් වස්වලා මේ ලෝකයම උන්වහන්සේ ගින්නෙන් විනාශ කරන්නට යනවා කියලා. මම ඔබට පෙන්වුවේ ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමේ ඇති දෙයාකාර ප්‍රකාශ වීම. ඒ අතර ලෝකේ වැදගත් මාතෘකාවක්ව තිබෙන මේ පිටසක්වල ජීවීන් ගැන ඔබේ මනසේ තියෙන වැරදි තොරතුරු අයින් කරන්නටත් සිද්ධ වෙන්න යන්නේ මොකද්ද කියන එක පෙන්වන්නටත් මම ඔබට ඒ කාරණේ කතා කළේ. අපි තවත් වැදගත් මාතෘකාවක් වෙතට ඇතුල් වෙන්න යනවා. මේක අතිශයින්ම වැදගත්. සුද්ධවන්තයන් ඔසවා ගැනීමත් සමග අතහරිනු ලැබූ ඉතුරු වන සභාවට සහ ලෝකයේ සෙනගට මොකද වෙන්නේ? මේක අතිශයින්ම වැදගත් වටිනා මාතෘකාවක්. ඉතින් හොඳ අවබෝධයකින් අවධානයකින් ඉන්න බැරි වෙලාවක් ඔබ ජීවතුන් අතර ඉඳ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමට ඔබ අසු නොවුනොත් ඔබට මොකද වෙන්නේ කියන එකයි මම කියන්න යන්නේ. ඒ ඉතුරුණු ඔබ කොහොමද ස්වර්ගයට යන්නේ කියන එකයි මම ඔබට පෙන්වන්නට යන්නේ. එහෙනම් මේක අතිශයින්ම වටිනවා. අපි නැවත මොහොතක් නැගිටිමු. මයිත්මනින් ඔබත් එක්ක මේ කොටස බෙදා ගන්නට යනවා. මේක ඇත්තටම වැදගත්. යක්ෂයා කැමති නෑ මේ කාරණේ ගැන ඉගෙන ගන්නවට. මම මේ කාරණේ ගැන ඔබට උගන්වන්නට යන්නේ. ඔබ කිසිවෙක් යේසුස් වහන්සේගේ පැමිණීමෙන් පසු ඉන්ට යනවා කියන විශ්වාසයක් මත නෙමෙයි. මගේ එකම බලාපොරොත්තුව ඔබ හැම කෙනෙක්ම යේසුස් වහන්සේගේ පැමිණීමේදී ස්වර්ගස්ත වෙන්න ඕනේ. නමුත් ඔබ අතරින් කෙනෙක් ඉතුරු වුණොත් ඔබ දැනගන්න ඕනේ ස්වර්ගයට යන තුන්වෙනි ක්‍රමය මොකක්ද කියලා. එනිසා මේ කාරණේ අතිශයින් වැදගත්. හොඳ අවධානයකින් මේ කොටසත් එක්ක ඔබ සිට ගන්න. ස්වාමීනි අපි ඔබෙන් ඉල්ලනවා. අනේ අපි ඉගෙන ගන්න. මේ හැම වචනයක්ම අපේ ජීවිතය තුළ තබා ගන්න. අපේ ජීවිතයට අදාළ කරගෙන ඔබේ පැමිණීමට ඔසවනු ලබන කිතුණුවෙක් වෙන්න. ස්වාමීනි අනුග්‍රහය අපිට දෙන්න. ඒ අනුග්‍රහය අපිට දෙන්න. අනේ ඔබේ වචනයත් සමග ආලේපය අපි මත නිදහස් කරන්න.
ඒ බලය අපි මත නිදහස් කරන්න ඔබ වහන්සේට බාර දෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් අපි වාඩි වෙනවා. මේ පාඩමෙන් ඉගෙන ගන්න ඔබේ අනාගතය ගැනයි. ඔබේ මගේ අනාගතය. ඔබ මා වෙනුවෙන් ස්වාමින් වහන්සේ පිළියෙල කළ අනාගතය. මේ ගැනයි අපි ඉගෙන ගන්න. මේක ඔබේ පණිවිඩයයි. මේක තවත් කෙනෙකුගේ පණිවිඩයක් නෙමෙයි. මේක ඔබේ අනාගතයේ ඉරණම ගැන ස්වාමින් වහන්සේ තබා තිබෙන එළිදරව්වයි. හින්දා දෙන්න එපා මොහොතකටවත්. මේ වචනේ කටු අතර ගල්බිම් අතර මග අසල වැටුණු බීජ වෙන්න. හොඳින් සවන් දෙන්න. අපි බලන්න යන්නේ යේසුස් වහන්සේගේ පැමිණීමත් සමග සුද්ධවන්තයෝ සොයාගද්දී ඒ සුද්ධවන්ත භාවය නොලබපු ඊමට සුදුසුකම් නොමැතිව ජීවත් වුණු අතහරින ලද කිතුණුවන්ට සහ මේ ලෝකේ ඉන්න සෙනගට මොකද වෙන්නේ? කොහොමද ඔවුන්ට ස්වර්ගය ලබා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ? මං කිව්ව ඔබට ක්‍රම තුනයි ස්වර්ගය ලබා ගන්නට තියෙන්නේ. ඒකේ තුන්වෙනි ක්‍රමයටයි අපි මේ එන්ට් යන්නේ. අපි දන්නවා යේසුස් වහන්සේ ස්වර්ගයේ සිට මධ්‍යාකාශයට එනවා. මේ අවස්ථාවේදී සුද්ධවන්තයන් ඔස්සවා ගනු ලබනවා. මේ මධ්‍යාකාශය තුල අවුරුදු 7ක් මේ සුද්ධවන්තයොත් එක්ක යේසුස් වහන්සේ ඉන්ට යනවා. එළිදරව් 19 වෙනි පරිච්ඡේදය ඔබ බැලුවොත් ලියාගෙන පසුව බලන්න. මේ ඔස්සවා ගන්න සුද්ධවන්තයන් බයිබලේ නම් කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මනාලිය හැටියට. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මේ ඔස්සවාගත් සුද්ධවන්තයන් නැමැති මනාලියගේ මේ අවුරුදු 7 තුල මධ්‍යාකාශයේ සරණ මංගල්‍යයක් පැවැත්වෙනවා. ඒ ගැන එළිදරව් 19 වෙනි පරිච්ඡේදයේ සඳහන් කරලා තිබෙනවා. මේ මධ්‍යාකාශය තුල මේ සරණ මංගල්‍යය සිදුවෙන මේ අවුරුදු 7 තුල බදන්න අවුරුදු 7 අවසානයේ යේසුස් වහන්සේ පොළොවට එන්ට යනවා. මේ අවුරුදු 7 තුල පොළොවේ වෙන්නේ මොනවද කියන එකයි අපි බලන්න යන්නේ. මේ අවුරුදු 7 මේ ලෝකේ කවර කාලයකවත් නොඇසුවා වූ නුදුටුවා වූ සිදු නොවුණා වූ දරුණු පීඩා කාලයක් මේ පොළොවේ පවතින්නට යනවා. ඒකට හේතුව තමයි මේ අවුරුදු 7 කෙරෙහි සාතන්ට සම්පූර්ණ බලය දෙවියන් වහන්සේ දෙන්න යනවා. අද මේ පොළොව කෙරෙහි සම්පූර්ණ බලය සාතන්ට නැහැ. කොහෙද සාතන් ඉන්නේ? ඊට කලින් අහනවා. ඊට කලින් ඔබට යමක් කියනවා. මේ පොළොවේ සම්පූර්ණ බලය තිබෙන්නේ කාටද? කාටද මේ පොළොවේ සම්පූර්ණ බලය තිබෙන්නේ? ඈ? දෙවියන් වහන්සේට. එහෙම කියන අතුස්සන්? අය අනිත් ඇට ඉස්සුවේ නැති. එහෙම නැහැයි කියන අතුස්සන්? කාටද යන්න? සභාවට. හලෙලූයා. මේ පොළවේ සම්පූර්ණ බලය තිබෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ සභාවට. මේ පොළවේ සම්පූර්ණ පාලනය වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ සභාවේ. එනිසයි මේ පොළොව කෙරේ සම්පූර්ණ බලය සාතන්ට නැත්තේ. මේ පොළොවෙන් ඒ බලය තිබෙන සෙනග උන්වහන්සේ ඔසවා ගත්තාම සාතන්ට පොළොවේ බලය දෙවියන් වහන්සේ පවරන්නට යනවා. වැඩි කාලයකට නෙමෙයි අවුරුදු 7කට. තමන් ඔබෙන් අහනවා යක්ෂයා කොහෙද ඉන්නේ?
කොහෙද අපි කතා කරන සාතන් ඉන්නේ? ඔබ මාත් එක්ක පෙරලන්න එළිදරව් 12 වෙනි පරිච්ඡේදයේ 8 සහ 9 පදවලට. එළිදරව් 12 වෙනි පරිච්ඡේදයේ 8 සහ 9. ලුසිෆර් කියන දූතයා සහ උගේ දූත පිරිස ස්වර්ගෙන් නිරපපු ආකාරය ගැන මෙතන සඳහන් වෙලා තිබෙනවා. 7 වෙනි පදයේ ඉඳලම අපි කියවනවා. තවද ස්වර්ගෙහි යුද්ධයක් විය. එවනහයි මිකාኤල් සහ උගේ දූතයන් මහා සර්පයාට විරුද්ධව යුද්ධයට යාමය. මහා සර්පයාද තමාගේ දූතයෝද සටන් කොට ජය නොලැබුවෝය. ඔවුන්ට ස්වර්ගයේ ස්ථානයක් තවත් නොවිය. මුළු ලෝකයා රවටන්නා වන යක්ෂයාය සාතන්‍යයි කියන ලද මහා සර්පයා නැමැති ඒ පුරාණ සර්පයා පහතට හෙළනු ලැබුවේය. ඔහු පොළොවට හෙළනු ලැබුවෝය. ඔහුගේ දූතයෝද ඔහු සමග හෙළනු ලැබුවෝය. අද යක්ෂයා ඉන්නේ මේ පොළොවේ නෙමෙයි. යක්ෂයව තවම මේ පොළොවට හෙළලා නැහැ. සමහර පාලකවරු දේශනා කරන්නට ගියාම මේ සත්‍යතාවයේ තියෙන ගැඹුරට යන්නේ නැතුව සමහරට උන් කියනවා සාතන්ව පොළොවට හෙළුවා කියලා. සාතන්ව පොළොවට හෙළලා නැහැ. ඌ ඉන්නේ පොළොවත් ස්වර්ගයත් අතර ස්ථානයක. ඒක මධ්‍යාකාශය වෙන්න පුළුවන්. ඒතර අපි ඉන්නේ කොහෙද? සාතන්ට ඉහළ තැනක් දුන්නාම අපි හිතන්නේ අපි ඉන්නේ පොළොවේ කියලා. ඒ කියන්නේ අපි සාතන් වඩා පහළින් දින්නේ. කොහෙද අපි ඉන්නේ? එපිසෝඩ් 2:6 1:23-24 පදවල කියනවා. අපි ඉන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග ස්වර්ගීය ස්ථානවල යේසුස් වහන්සේගේ දකුණු පැත්තේ කියලා. හalleluya. යේසුස් වහන්සේ ඉන්නේ සාතන්ට ඉහළින්. අපිත් ඉන්නේ අපේ භෞතික ජීවිතයේ පොළවේ වුණමුත් අපි ආධ්‍යාත්මිකව ක්‍රිස්තුස් වහන්සේ සමගයි ඉන්නේ. ඒ කියන්නේ සාතන් ඉන්නේ අපිට පහළින්. යේසුස් වහන්සේ කිව්ව ආකාරයට ලූක් 10:19 පදේ කිව්ව ආකාරයට සාතන් ඇතුළු උගේ රාජ්‍යය තියෙන්නේ අපේ පායට. හalleluya. පාමතර දෙයක් ඔබට කිව්වේ. හරි? අපි දකිනවා එළිදරව් 12 වෙනි පරිච්ඡේදයේ 8-9 පදවලට අනුව සාතන්ව ස්වර්ගයෙන් පහතට හෙළුවා ප්‍රථමයෙන්. මෙතන කියන ඔහු පහළට හෙළනු ලැබුවේය. ආය කියන ඔහු පොළවට හෙළනු ලැබුවේ. තවම සාතන්ව පහළට පමණයි හෙළලා තියෙන්නේ. ඔයින් ඉහළ. ඌව පහළට හෙලන්ට යනවා. ඒ කියන්නේ පොළවට හෙලන්ට යනවා. යේසුස් වහන්සේ මධ්‍යාකාශයට එද්දී මධ්‍යාකාශේ ඉන්න සාතන් පොළවට හෙලනවා. සාතන්ව පොළවට හෙලද්දී පොළවේ ඉන්න සුද්ධවන්තයන් ඔසවා ගනු ලබනවා. සාතන්ව පොළවට හෙලීම ගැන 12 වෙනි පදේ කියනවා. එළිදරව් 12:12. එතන කියනවා එබැවින් ස්වර්ගේනි එහි වසන්නේනි ප්‍රීති වේල්ලා. ඇයි මෙතෙක් සුද්ධවන්තයන් කරන යාඥාවන් වලට ඉහළ ඉඳමින් සභාව කරන යාඥාවන් වලට සමාවෙන්ට සුද්ධවන්තයෝ කරන යාඥා වලට නෙවෙයි. සුද්ධවන්තයෝ ඉන්නේ ඉහළ. ඔවුන් ඉහළ ඉඳන් පහළ බලන සෙනග. මුත් මේ පහළ ඉඳන් ඉහළ බලන කොටසක් ඉන්නෝ. තාම මේ සුද්ධවන්ත භාවයට නොපැමිණි අය. අර දානියෙල්ගේ යාඥාවට සාතන් බාධා කළා වගේ මේ පහළ ඉන්න සභාව කරන යාඥාවලට මධ්‍යාකාශ ඉඳගෙන සාතන් බාධා කරනවා. එනිසා ස්වර්ගයට සුද්ධවන්තයින්ට ලොකු වැඩක් තිබුණා. සාතන්ට බාධා නොකරන පිණිස මේ යාඥාවන් ස්වර්ගයේ වෙතට ගන්න. දැන් මෙතන කියනවා එබැවින් ස්වර්ගයෙහි වසන්නේනි ප්‍රීති වේල්ලා.
දැන් මේ වගකීමෙන් නුඹලා නිදහස්. ඒකයි කියන්නේ. ඊළඟට කියනවා ගොඩටත් මුහුදටත් දුක් වේ. මක්නිසාද යක්ෂයා තමාට ඇත්තේ ස්වල්ප කාලයක් බව දන්නා බැවින් මහත් උදහසකින් යුක්තව නුඹලා වෙතට බැස ගියේ යයි ස්වර්ගෙහි කියන මහත් හඬක් මට ඇසුණේය. ගොඩටත් මුහුදටත් දුක් වෙන්න යනවා. එහි වසන්නන්ට දුක් වෙන්න යනවා. සාතන් තමාට ඇත්තේ ස්වල්ප කාලයක් බව දන්නා බැවින් කොච්චර කාලයකටද පොළොව බාර දෙන්නේ? අවුරුදු 7කට. උදන්නව තමන්ට ස්වල්ප කාලයයි ලැබෙන්නේ. ඒ නිසා මෙතන කියන මහත් උදහසකින් පොළොව වෙතට බැසාවා කියලා. බැසෙන්න නම් කොහරි ඉහළකන ඉන්න ඕනේ. සාතන්ගේ ක්‍රියාව පොළොවේ පවතිනවා. සාතන්ගේ දූතයෝ පොළොවේ ක්‍රියාත්මක වෙනවා. හැබැයි උගේ නියම වාසස්ථානයේ තාම පොළොව නෙමෙයි. හේයි සභාව පොළොවේ පවතින නිසා. සභාවටයි පොළොවේ බලය තිබෙන්නේ. ඒක හේතුවක්. තව පැත්තකින් යම් කෙනෙක් ඔබ මාත් එක්ක පෙරලන්න දෙවනි තෙසලෝනි දෙවනි පරිච්ඡේදයේ 7 වෙනි පදයට. දෙවනි තෙසලෝනික දෙවනි පරිච්ඡේදයේ 7 වෙනි පදය. තවත් කෙනෙක් මේ දේ වළක්වාගෙන ඉන්නවා. මෙතන කියනවා මක්නිසාද නොපනත්කමේ අභිරහස දැනටම ක්‍රියා කරන්නේ. සාතන් අවුරුදු 7 තුල පොළොවට ඇවිත් කරන්ට යන දේ දැන් මේ පොළොවේ ක්‍රියාත්මක වෙනවා. ඒ සැලැස්ම ඔක්කොම මේ පොළොවේ සකස් වෙමින් පවතිනවා. මේ පාඩම තුල ඉදිරියට යද්දී ඔබ සමහර දේ දැනගන්න. හැබැයි ඒ සැලැස්ම ක්‍රියාත්මක වුණාට ඒකට කිසිම බලයක් නැහැ. ඒකට බලය ලැබෙන්නේ සාතන්ව පොළොවට දැමීමත් එක්ක. සාතන් බලාගෙන ඉන්නවා පොළොවට එන්න. මෙතන කියනවා නොපනත්කමේ අභිරහස දැනටම ක්‍රියා කරන්නේ. නුමුත් තමා පහ කරනු ලබන තුරු දැන් වළක්වන්නා වූ කෙනෙක් සිටී. තමාව ගන්නකම් කෙනෙක් මේ දේ වෙන්න නොදී වළක්වගෙන ඉන්නවා. කවුද? ඒ කවුද? සභාව නෙමෙයි. පොළොවේ බලය තියෙන්නේ සභාවට නිසා. මේ පොළොව කෙරේ බලයක් සභාවට නැහැ. දැන් මේ කතා කරන්නේ සභාව ගැන නෙමෙයි. යම් කෙනෙක් වෙන්ට යන මේ සියලු සිදුවීම් තවම වළක්වගෙන ඉන්නවා. තමාව ගන්න තුරු. කවුද? සුද්ධාත්මයන්න් වහන්සේ. සුද්ධාත්මයන්න් වහන්සේට යම් වගකීමක් දීලා පොළොවට එවලා තියෙනවා. සුද්ධාත්ම වහන්සේගේ වගකීම නිම වෙන්න යන්නේ, සම්පූර්ණ වෙන්න යන්නේ සභාව උසවගත්තු. මලව් සුදවන්තයෝ බාර දෙමින්, ජීවතුන් අතර ඉන්න සුදවන්තයෝ බාර දෙමින්, ඔවුන් සමග පොළොවේ ඉන්න සුද්ධාත්මයානෝ ස්වර්ගහස්ත වෙන්න යනවා යේසුස් වහන්සේගේ පැමිණීමේදී. නොපනත්කම් කරන්නාගේ අභිරහස දැනටම ක්‍රියාත්මක වුණත් උට තිබෙන මුළු අයිතිය මේ පොළොවේ ලබන්නට බැරි ලෙස සුද්ධාත්මයානෝ වළක්වාගෙන සිටිනවා. හරි? දැන් යේසුස් වහන්සේගේ රහස් පැමිණීමත් එක්ක සාතන්ව පහළට හෙළනවා. සම්පූර්ණ මේ පොළොවේ බලය ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේට තමාගේ මනාපය දුන්නු, ක්‍රිස්තුස් වහන්සේව අදහගෙන හිටපු, ඒ සුද්ධවන්ත භාවය ලබපු, ක්‍රිස්තුස් වහන්සේගේ බලය අත්පත් කරගෙන හිටපු සෙනග ඔක්කොම එසවුනහම ඉතුරු වෙන්නේ සාතන්ට තමාගේ මනාපය දීපු, සාතන්ව තමාගේ රජ කොට පත් කරගෙන හිටපු මේ සාතන්ට අයිති සෙනගයි පොළොවේ ඉතුරු වෙන්නේ. ඒ නිසා සාතන්ව පොළොවට හෙලද්දී සාතන්ට විරුද්ධ වීමට බලවේගයක් පොළොවේ නැහැ. සුද්ධාත්මයානුත් නැහැ. සුද්ධාත්ම බලයෙන් පිරුණු සභාවක් නැහැ. ඒ නිසා තමන්ට දෙන මිනිස්යාගේ මනාපයෙන්
සාතන්ට පූර්ණ බලය ලැබෙන්න යනවා. උමේ අවුරුදු 7 මුළුමනින්ම පොළව පාලනය කරන්න යනවා. ඔබ දන්නවා යොහන් 10:10 කියනවා සාතන්ගේ අරමුණ මරණයත් සොරකම් කිරීමත් විනාශ කිරීමත්. එළිදරව් 12:12 කිව්වේ මහත් උදහසකි. උදහස තුල මොකද්ද තියෙන්නේ? විනාශය. මිනිස්යා වෙතට බැස ගියා කියලා බයිබලයේ කියනවා. මේ අවුරුදු 7 කොටස් දෙකකට බෙදෙනවා. අවුරුදු 3මාර ගානේ. මේ පළවෙනි අවුරුදු 3මාර අතහරින ලද ඊමට ඔසවා නොගත් නමුත් මේ සත්‍යතාවය පාවා නොදෙන කිතුණුවන්ට පීඩා කරනවා. ඉතුරු අවුරුදු 3මාර ඊශ්‍රායෙල් සෙනගට පීඩා කරනවා. දැන් මේ ගැන විවිධ අදහස් තිබෙනවා. ඒවා මම ඔබ අතරට ගෙන්ට යන්නේ නැහැ. සමහර බයිබල් විශාරදවරු ඉන්නවා. මේ ස්ථානයේ කියන්නේ මේකයි කියලා කෙලින්ම නොකිය විවිධ අදහස් පෙන්නලා තියෙනවා. ඒක හොඳයි. හැබැයි මොකද්ද අනාගතය කියලා අපි දැනගන්න යන්නේ නැහැ. විවිධ අදහස් මති මතාන්තර තුල අපි පැටලුණා. එනිසා මම ඔබට පැහැදිලිව ඔබේ අනාගතය පිළිබඳ දෙවියන් වහන්සේ කියලා තියෙන දේ මම ඔබට මේ තුලින් ප්‍රකාශ කරනවා. මේ අවුරුදු 7 පළමු අවුරුදු 3මාර සාතන් අත්හරන ලද කිතුණුවන්ට පීඩා කරනවා. ඉතුරු අවුරුදු 3මාර ඊශ්‍රායෙල් සෙනගට පීඩා කරනවා. මේ අවුරුදු 7 තුල පොළවේ සාතන් විසින් මිනිස්යා කර්ණ කොටගෙන තමයි තමන්ගේ පාලනය ක්‍රියාත්මක කරන්නේ. යම් කිසි රජයක් මුළු ලෝකෙම පාලනය කරන රජයක් පත් කරන්නට යනවා. දැනට ඔබ දකිනවා ලෝකෙ මේකට සූදානම් වෙනවා. බයිබලයේ කිව්වේ නොපනත්කම් කරන්නාගේ අභිරහස දැනටම ක්‍රියාත්මක වෙනවා කියලා. දැනටම ක්‍රියාත්මක වෙනවා. දැනටම මේ ආණ්ඩුවට අවශ්‍ය පසුබිම් සකස් වෙනවා. එකම මුදල් ක්‍රමයකට එකම නායකයෙක් යටතේ මේ ලෝකය පාලනය කරන ක්‍රමයකට එන්න යනවා. මේක තමයි අන්තික්‍රිස්තුස්ගේ අවුරුදු 7 රාජ්‍ය යුගය. අපි ඒ ගැන බයිබලයේ කියන් තිබෙනවා. අපි බලන්න යනවා. අපි පෙරළමු එළිදරව් 12 වෙනි පරිච්ඡේදයට. එළිදරව් 12 වෙනි පරිච්ඡේදය. මේ ස්ථානයේ කියනවා තවද මහත් පුදුමයක් අහසේ දක්නා ලද්දේ. එනම් සූර්යයා පැලඳගෙන පාදයට චන්ද්‍රයාද හිස පිට තාරකා 12කින්ද යුක්ත ඔටුන්නක් ඇති ස්ත්‍රියෙක්ය. ඒ ගර්භණීව සිටියා. යා විලිරුජා විඳමින් ප්‍රසව වේදනාවේ යුක්තව මොර ගසන්නේය. අහසේ තවත් පුදුමයක්ද දක්නා ලද්දේ. එනම් හිස් 7ක් දාන් 16ක්ද තමාගේ හිස් පිට මකුටු 7ක්ද ඇති මහත් රතු සර්පෙක් විය. ඌගේ වල්ගෙන් අහසේ තාරකාවන්ගෙන් 3 කොටසක් ඇද ඒවා පොළවට හෙළුවේය. සර්පයාද වදන්ට ආසන්නව සිටි ස්ත්‍රිය වැදූ කෙනෙහි මගේ දරුවා කාදමන පිණිස ඇයිදිරියේ සිටියේය. ඇසුළු ජාතීන් යඩන්දකින් ආණ්ඩු කරන පුත්‍රයෙකු පිරිමි දරුවෙකු වැදුවාය. එගේ දරුවා දෙවියන් වහන්සේ දුන් වහන්සේගේ සිංහාසනය වෙතටද ඇදගනු ලැබුවේය. ස්ත්‍රීද කාන්තාරයට පලා ගියාය. 1260 දවසක් ඈ පෝෂණය කරන පිණිස දෙවියන් වහන්සේ විසින් පිළියෙල කරන ලද ස්ථානයක් ඈට එහි තිබුණේය. දැන් මේක කියවපුවාම තේරුම් ගන්න බෑ මේ මොකද්ද කියන්නේ කියලා. දැන් මේ 12 වෙනි පරිච්ඡේදයේ කියන චිත්‍රයට අනුව රෝමානු කතෝලික සභාව සුරුවමක් හදලා තිබෙනවා. මේ කියන ස්ත්‍රිය මරියතුමි බිහි කළ දරුවා යේසුස් වහන්සේ. ඒ නිසා යේසුස් වහන්සේව වඩාගත්තු සුරුවමක් තියෙනවා. මරියතුමිගේ හිසට උඩින් තියෙනවා සූර්යයා. ඒ වගේම ඔටුන්නක් තියෙනවා තාරකා 12කින් යුක්ත. පාදයට චන්ද්‍රයා තියෙනවා. මේ සුරුවම ඔබට බලා ගන්නට පුළුවන්. රාගම ටවුන් එකෙන් කඩවත පාරේ යද්දි පුරුණුත්තාපන රෝහල. පුරුණුත්තාපනනේ. ඒ රෝහල හම්බෙන කන්ද පාමුල දකුණු පැත්තේ තිබුණා මීට කලින් නම්. තවමත් ඇති කියලා මම විශ්වාස කරනවා. මේ මරියතුමී කියලා චිත්‍රයක් නගලා තියෙනවා. මේ මරියතුමී ගැන කියන දෙයක් නෙමෙයි.
මම ඔබට මේ කිනේක විස්තර කරන්නම්. මේ ඔක්කොම ඔබට ඕන කරන්නේ මෙතනින් පොඩි කොටසයි. මුත් ඒක ගන්න බෑ මේ කියන්නේ මොකද්ද කියන එක ඔබ දන්නේ නැතුව. මේ ස්ථානයේ කරන ස්ත්‍රියක් ගැන. මේ ස්ත්‍රිය කියලා කතා කරන්නේ සභාවට. ඔබට මම පදක් දෙන්නම් ඕන ලියා ගන්න. එපිස 4:22-25. එපිස 4:22 සිට 25. ස්ත්‍රීව සභාවට සමාන කරලා තිබෙනවා. ඊළඟට කියනවා මේ ස්ත්‍රිය සූර්යයා පැලඳගෙන සිටියා. මේ සූර්යයා ලෙස නම් කරන්නේ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම. දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම. මලාකි 4 වෙනි පරිච්ඡේදයේ දෙවනි පදය සහ මලාකි 4:2 සහ එලිදරව් 19:8 මේ ගැන කියා තිබෙනවා. මෙතන මේක රෙකෝඩ් කරනවා. ඔබට පුළුවන් මේ CDs ගන්නත්. ඒ හින්දා මම ඉක්මනින් යනවා. ඊළඟට මේ ස්ත්‍රිය ගැන කතා කරද්දී කියනවා අය ඇගේ පාදයට චන්ද්‍රයා සිටියා කියලා. මේ පාදයට ඉන්න චන්ද්‍රයාට සංකේතවත් කරන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව. මොකද ක්‍රිස්තුස් වහන්සේ නැමැති පර්වතයේ මතයි සභාව ගොඩ නැගින්නේ. මතෙව් 16:18. මතෙව් 16:18. ඊළඟට කියනවා තාරකා 12කින් යුත් ඔටුන්නක් ඇති. තාරකා 12කින් යුත් ඔටුන්නක් ඇගේ හිස මත තිබුණා කියලා. ඒ තමයි ගෝලයේ 12 දෙනාගේ සේවය නැත්තම් කැපවීම, පූජාව, වුන්ගේ ඉගැන්වීම. මේ තාරකා 12න් සංකේතවත් කරන ඔටුන්න ස්ත්‍රීට ඇති විපාකය. එලිදරව් 21:14. එලිදරව් 21:14. ඊළඟට කියන අය ගර්භණිව විලරුචා විදිමින් ප්‍රසව වේදනාවෙන් යුක්තව මොර ගැසුවා කියලා. ඒ නදහස් කරන්නේ අවසාන කාලයේ පවතින පීඩාව තුල සුද්ධවන්තයන් බිහි කරන්නට සභාව දරන උත්සාහය. අවසාන කාලයේ තියෙන පීඩාව ඉදිරියේ සුද්ධවන්තයන්ව බිහි කරන්නට සභාව ගන්න උත්සාහයෙන් සංකේතවත් කරනවා. මතෙව් 24:1 ඉඳලා 13 දක්වා අවසාන කාලයේ තියෙන පීඩාවන් ගැන කතා කරනවා. මතෙව් 24:3 සිට 13 දක්වා. ඊළඟට කියනවා හිස් 7ක්ද අං 10ක්ද මකුටු 7ක්ද ඇති රතු සර්පෙක් ගැන. මේක තමයි අන්තක්‍රිස්තුස්ගේ රජය. හිස් 7න් ප්‍රධාන නායකයෝ 7 දෙනෙක් සංකේතවත් කරනවා. මකුටු 7 ඔවුන්ගේ ඔටුනු ඔවුන්ගේ වගකීම නායකත්වයේ සංකේතවත් කරනවා. අන් 10 කියන්නේ තවත් රාජ්‍යවල් 10කින් එක දවසකට හෝ අන්තක්‍රිස්තුස්ගේ රාජ්‍යයේ බලය ලබන තවත් රජවරු 10 දෙනෙක්. රතු පාටින් කාරණා කීපයක් කියනවා. රතු පාට පාපය සංකේතවත් කරනවා. රතු පාට බොහෝ ලේ වැගිරීමක් සංකේතවත් කරනවා. සමහර විටක මේක රතු ආණ්ඩුවක් වෙන්නත් පුළුවන්. මෙන්න මේ ආකාර රජයක් පොළවේ සකස් වෙනවා. එලිදරව් 17:10 ඉඳලා කියවද්දි මේ ගැන සඳහන්ව තිබෙනවා. ඊළඟට කියනවා මේ සර්පයා තමන්ගේ වල්ගෙන් ගහලා තාරකාවන් බිම හෙළුවා කියලා. ඒක ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම පිළිබඳව තිබෙන ලකුණක්. අවසාන කාලයේ සුද්ධවන්තයන්ගේ වැටී යාම. අවසාන කාලයේ දෙවියන් වහන්සේගේ මිනිස්සු ඇදහිල්ලෙන් වැටී යාම. මේ තුල සංකේතවත් කරනවා. යස් වහන්සේ මම පොළවට එන විට ඇදහිල්ලක් මට සම්භව වේද? සාතන්ගේ වල්ගේ කියලා නම් කරන්නේ බොරු ඉගැන්වීම. මුලාව. යසායා 9 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේ මේ ගැන කියා තිබෙනවා. ඌ බොරු ඉගැන්වීමෙන් මිනිස්යන්ව මුලා කරනවා. ඒ නිසායි ඔබ බාර දෙන ඉගැන්වීමට විශ්වාසවන්තව ඉන්න කියා කියන්නේ. හරි? ඊළඟට කියනවා මේ ස්ත්‍රිය දරුවෙකු වැදුවා යදණ්ඩකින් ආණ්ඩු කරන පිරිමි දරුවෙක්. මේ දරුවා තමයි සභාව තුලින් බිහි වෙන සුද්ධවන්තයින්. මේ සුද්ධවන්තයින්ව තමයි ඔසවගන්නේ. ඔවුන් යදණ්ඩකින් පාලනය කරන පිරිමි දරුවෙක් කියා කියන්ට හේතුව ඒ ඔසවගත්තු සෙනග නැවත දහසක් අවුරුදු රාජ්‍ය කාලයට පොළවට එන්ට යනවා. ඔවුන් පොළවේ ඉන්න සියලු ජාතීන් පාලනය කරන්නට යනවා කියලා බයිබලයේ කියනවා.
ඒකයි ඔහුට ලැබෙන ආධිපත්‍යය. ඒකට මම ඔබට පදයක් දීලා නැහැ. ඊළඟට කියනවා මේ දරුවා වැදූ කෙනෙහිම අර සර්පයා දරුවව කාදමන්ට ඇය ඉදිරියේ සිටගත්තා. පොඩක් හිතන්න. දරුවා වැදූ කෙනෙහිම කාදමන්ට හිටගන්න මිට කලින් මේ ආණ්ඩුව සකස් වෙන්න ඕනේ. මේ වෙද්දි මේ ආණ්ඩුව සකස් වෙමින් යනවා. මේ වෙද්දි බොහෝ දේවල් රහසිගතව ලෝකයේ සිදු වෙලා තිබෙනවා. බොහෝ සාකච්ඡාවට ගිහින් තිබෙනවා. ඔවුන් මේ කියන සැලැස්මට ලෝකයේ සූදානම් කරගෙන එනවා. නමුත් කිසිම බලයක් නැහැ. බලය ලැබෙන්න ක්‍රිස්තුස් වහන්සේ මධ්‍ය ආකාශයට එන්න ඕනේ. මධ්‍ය ආකාශයට එද්දී සාතන්ව පහළට හෙලන්න ඕනේ. සාතන්ව පහළට හෙලපු ගමම්ම බලාගෙන ඉන්නේ අර ස්ත්‍රිය වදන දරුවව කාදමන්ට. නමුත් බයිබලයේ කියනවා දෙවියන් වහන්සේගේ සිංහාසනයේ වෙතට මේ දරුවා ඔස්සව ගත්තා කියලා. යේසුස් වහන්සේගේ පැමිණීමට මේ සුද්ධවන්තයෝ එසවෙන්ට යනවා. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරි, දැන් මම කියන දෙයට සවන් දෙන්න. මමට විශේෂයෙන් කියන්න ඕන උනේ මේ 12 වෙනි පරිච්ඡේදයේ දැනටම මේ අවුරුදු 7 අන්ත ක්‍රිස්තුස්ගේ රාජ්‍ය කාලය පාලනය කිරීමේ ආණ්ඩුව සකස් වෙමින් පවතිනවා. යේසුස් වහන්සේගේ පැමිණීම සිද්ධ වෙන්න කලින් ඒක සකස් වෙලා සම්පූර්ණ වෙන්න යනවා. හැබැයි බලයක් නැහැ ක්‍රියාත්මක වෙන්න. හේතුව තවමත් බලය තියෙන්නේ සභාවට. තවමත් සුද්ධාත්මයන් වහන්සේ පොළොවේ ඉන්න නිසා අන්ත ක්‍රිස්තුස්ට ප්‍රකාශ වෙන්න බෑ. යේසුස් වහන්සේ ස්වර්ගයේ සිට පහළට ආපු ගමම්ම සාතන්ව පහළට හෙලනවා. උගේ හෙලීමත්, උගේ පොළොවට වැටීමත්, සභාවේ සවීමත් එක විනාඩියක තප්පර ගානක සිද්ධ වන දෙයක්. වැටිච්ච ගමම් ස්ත්‍රිය ළඟට එනවා. එනකොට සාතන්ට පේන්ටම ක්‍රිස්තුස් වහන්සේ වෙතට සුද්ධවන්තයෝ සවා ගන්න ලබනවා. අන්න එතන ඉඳලා මේ අවුරුදු 7 පොළොව තුල ආරම්භ වෙන්න යනවා. මේ අවුරුදු 7 මුළුමනින්ම සාතන්ගේ පාලන යුගයක්. මේ අවුරුදු 7 දෙවියන් වහන්සේව නොදන්නා සෙනගට සාතන්ගේ මුලාව පිණිස ලෝකේ පවතින හොඳම අවුරුදු 7ක්. මම කියපේ ඔබට තේරුණාද? මේ අවුරුදු 7 සාතන්ගේ මුලාව පිණිස දෙවියන් වහන්සේව නොදත් සෙනගට ලැබෙන්නා වූ හොඳම අවුරුදු 7ක්. ඒ වගේම තමයි ඊමට අයත් නොවූ සෙනගට ස්වර්ගයට යන්න බලාපොරොත්තු වන සෙනගට සාතන්ගේ මුලාව හඳුනා ගන්න සෙනගට ඔහුට විරුද්ධ වන සෙනගට ජීවිතේ කවම කාලයකවත් නොලබපු මේ වනතුරු ලබලා නැති මහත් දරුණු පීඩා කාලයක් බවට පත් වෙනවා. මේ කාලය අංකයක් යටතේ ලෝකය පාලනය වෙන්න යනවා. අපි පෙරළමු එළිදරව් 13 වෙනි පරිච්ඡේදයේ 16 17 18 කියන පදවලට. එළිදරව් 16 සමාවෙන්ට 13 16 17 18 කියන පද. විතර කියනවා තවද ලොකු කුඩා පොහොසත් දිලිඳු දාස නිර්දාස යන සියල්ලන්ටම තමුන්ගේ දකුණතේ හෝ නලලේ හෝ ලකුණක් ලබන්ට ඒ සලකුණ වන මුර්ගයාගේ නාමය හෝ උගේ නාමයේ ගණන හෝ ඇත්තාට මිස අන් කිසිවෙකුට මිලයට ගන්නටවත් විකුණන්නටවත් නුපුළුවන් වන හැටියට සලස්වන්නේ. ඊළඟට කියන මෙහි ප්‍රඥාව ඇත්තේ නුවණ ඇත්තා මුර්ගයාගේ ගණන ගණන් කරත්වා. එක මිනිස්සෙකුගේ ගණනක් කිය. උගේ ගණනද 666ක් කිය. මේ අවුරුදු 7
මේ අවුරුදු 7 පාලනය වන මේ රජයෙන් නිකුත් කරන අංකය තමයි 666. මේ ටිකත් හොඳට අහගන්න ඉක්මනින් ඉවර කරන්න යනවා. හරි? ඒ ලකුණ තමයි 666. ඒක චිප් එකක් මාර්ගයෙන් මිනිස්යාගේ ශරීරයට ඇතුල් කරන්න යනවා. මේ වෙද්දි විවිධ චිප් ලෝකේ නිර්මාණය වෙලා තිබෙනවා. දැන් ඔබේ ලයිසන් එකටත් චිප් එක ඇතුල් වෙනවා. ඒක 666 නෙමෙයි. ඉස්සරහට ඔබේ ඩෙන්ටිටියටත් මේ චිප් එක ඇතුල් කරන්න යනවා. තව ඉස්සරහට විදුලියත් කාඩ් ක්‍රමයකට එන්න යනවා. ඒකටත් චිප් එක ඇතුල් වෙන්න යනවා. මේ වගේ හැම දෙයක්ම මේ වගේ සංඛ්‍යාත්මක ගණන් වලට පරිවර්තනය වෙමින් යනවා. මේකේ අවසාන චිප් එක තමයි 666. මේක මිනිස්යාගේ ශරීරයට ඇතුල් කරනවා. මේ විද්‍යාඥයෝ හොයාගෙන තිබෙනවා මේක ඇතුල් කරන්න හොඳම තැන මෙන්න මෙතන කියලා. සහ නලල කියලා. එක්ක තමන්ගේ නලලේ නැත්තම් තමන්ගේ අතේ මේ පැත්තේ. බයිබලෙත් කියන්නේ තමන්ගේ මොකද්ද බයිබලයේ කියන්නේ? දකුණතේ හෝ නලලේ මේ ලකුණ තියන්ට යනවා. ඒක චිප් එකක්. මේක ශරීරයට ඇතුල් කරන්න යනවා. මේ ලකුණේ නාමය මොකක්ද? මොකද්ද බයිබලයේ කියන්නේ? මේ ලකුණ ගැන මොකද්ද කියන්නේ 17 වෙනි පදේ? ඒ සලකුණ වන මුර්ගයාගේ නාමය හෝ ගේ නාමයේ ගණන ඇත්තාට මිස මේ ලකුණ සාතන්ගේ ලකුණයි. මේ ලකුණ මුර්ගයාගේ ලකුණයි. සාතන්ගේ සලකුණයි. මේ කාලය තුල මේ ලකුණ ගන්නටම ඕනේ. ජීවත් වෙන්න නම්. මෙතන කියනවා මිලේට ගන්න පුළුවන් වෙන්නේ විකුණන්න පුළුවන් වෙන්නේ. අපේ ජීවත් වීමේ ප්‍රධාන මාර්ගය තමයි ආදායම් මාර්ගය. ඒකෙන් අපි යම් දේ නිර්මාණය කරනවා. පුද්ගලිකව වෙන්න පුළුවන්, ආයතනයක වෙන්න පුළුවන්, ඊළඟට ඒක අලෙවි කරනවා. ඒ හරහා අපිට මුදල් ලැබෙනවා. ඒ තුලින් අපි අපේ අවශ්‍යතාව මිලදී ගන්නවා. මේ කාරණා දෙකම මේ කාලේ පොළොවේ වෙන්න නම් මේ ලකුණ තියෙන්න ඕනේ. මේ ලකුණ ගැනීමෙන් මොකද වෙන්නේ? එලිදරව් 14 9 ඉඳලා 10 දක්වා අපි පොඩ්ඩක් බලන්න යනවා. ඊළඟ පිටුව. එලිදරව් 14 9 ඉඳලා 10 දක්වා. තවද තුන්වෙනි දේවදූතයෙක්ද ඔවුන් පස්සේ ගොස් යමෙක් මුර්ගයාටත් උගේ රූපයටත් নমස්කාර කර ඔහුගේ නළලේවත් අතේවත් ලකුණක් ලබන්නේද? හොඳට අහගන්න. ඔහු දෙවියන් වහන්සේගේ කෝපය නැමැති කුසලානට අමිස්ප්‍රව වත් කරන ලද උන්වහන්සේගේ උදහස නැමැති මුද්‍රික පානය බොන්නේය. ඔහු සුද්ධ වූ දේවදූතයන් ඉදිරියේහිද බැටළු පැටවානන් ඉදිරියේහිද ගින්නෙනුත් ගෙන්ද ගමනුත් වද කරනු ලබන්නේය. මොකද්ද මේ ලකුණ ගන්න සෙනගට වෙන්න යන්නේ? මේ ලකුණ ගැනීමෙන් මුර්ගයාගේ නාමය, මුර්ගයාගේ සලකුණ අපි ලබලා ඉවරයි. මේ ලකුණ ගැනීමෙන් දෙවියන් වහන්සේගේ උදහසටපත් ලියවෙනවා කියලා කියවෙනවා කියලා කිව්වේ උන්වහන්සේ. මාව එළියට ගිහිල්ලා දවසක් තාරකා පෙන්නලා මේ තාරකා ගණන් කරන්න මට ගණන් කරන්න බැරි වුණ තැන මේ පමණ වැඩියෙන් නෙවෙයි වංශය ඇති වෙනවා. මේ ලකුණ නොගෙන ඉන්න අය ඒ රජයට විරුද්ධ වන දේශද්‍රෝහීන් ලෙස තමයි නම් කරන්නට යන්නේ. ඇයි ඒ රජයේ බොහෝ යහපත් දේවල් කරන්නට යන්නේ? මීට අවුරුදු ගානකට උඩදී ඇමරිකාව පාපුවන්සට යෝජනාවක් කළා. ඔබ තමයි ලෝකයේ බොහෝ සෙනගක් පාලනය කරන එකම නායකයා. අපි තමයි ලෝකේ ඉන්න බලවත්ම රාජ්‍ය. ඒ නිසා අපි එකතු වෙමු. අපි මුළු ලෝකය පාලනය කරන රජයක් බිහි කරමු. මේ සත්‍යයක් මම ඔබට කියන්නේ. ඔබේ පාපුවන්සේ කිව්වා මම මේකට එකඟ වෙනවා. මගේ කොන්දේසි වලට එකඟ වුණා. දැන් ඉන්න පාප් නෙමෙයි. එයා කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කරලා තිබුණා. ඒකේ දෙකක් මට මතකයි.
එක ඉල්ලීමක් තමයි. එයා කියනවා සියලු රටවල තිබෙන ණය කපා හරින්න ඕනේ. කවුද ආස නැත්තේ? අපේ ලංකාව උපදින්න ඉන්න දරුවටත් ලක්ෂයකට වඩා ණයක් තියනවා ලෝකෙට. දැන් ඊටත් වැඩි දැන් නෑ මම මේ කලින් අහපු ගණන්. උපදින්න ඉන්න දරුවත් ලක්ෂයකට වඩා ණයයි ලෝකෙ. කවුද අකමැති ලංකාවේ ණය කපා හරින්න? ලංකාවේ ණය කපා හැරියොත් ලංකාවේ සම්පත් ලංකාවටමයි. ඒක හොඳ නැද්ද? දෙවැනි එක තමයි සියලු මිනිස්සුන්ට සමසේ ජීවත් වෙන්න පුළුවන් ආර්ථික මට්ටම. හැම කෙනෙකුටම ගෙයක්, ඉඩමක්, හැම කෙනෙකුටම හොඳ රැකියාවක්, හැම කෙනෙකුටම ගමන් බිමන් යන්න පුළුවන් ආකාරයකට මොනවා හෝ වාහනයක්. කවුද අකමැති? මේවා තමයි පාප්පු වහන්සේගේ කොන්දේසි. ඔබ දන්නවද මේ සාතන්ගේ අවුරුදු 7 රාජ්‍ය කාලේ මේ ඔක්කොම දෙන්න යනවා. බයිබලයේ කිව්වේ මේ ලකුණ ගන්ට බල කරන්න යන්නේ නැහැ. ඔබ බලන්න මෙතන කියන්නේ ලකුණ ගන්ට සලස්වනවා. බල කරන්න යන්නේ නැහැ. කැමැත්තෙන් තමයි මිනිස්සු ලකුණ ගන්ට යන්නේ. ඒ වරප්‍රසාද වැඩි. ඕකයි තත්ත්වය. ඔහොම යුගයකදී මේ රජයට විරුද්ධ වන මෙච්චර පහසුකම් සලස්වන මෙච්චර මිනිස්සු ගැන හිතන මෙච්චර රට ගැන හිතන මෙච්චර වරප්‍රසාද දෙන මෙවැනි රජයකට විරුද්ධ වුණොත් අද එහෙම නැති මේ රජයට විරුද්ධ වුණාම සුදු ඈන් එකක් ඇවිල්ලා අරන් ගිහිල්ලා මරනවා. ඒකනේ මේ රටේ තත්ත්වය. මේ කිසිම වරප්‍රසාදයක් නැති ණය වෙලා ඉන්නේ. ඉතින් මේ වගේ රජයකට විරුද්ධ වෙන මිනිස්සු දේශද්‍රෝහී නෙමෙයි. ඊටත් වඩා භයානක කණ්ඩායමක් ලෙස තමයි දකින්න යන්නේ. රජේ මරන්න ඉස්සලා මිනිස්සු මරයි. හැබැයි මේ ලකුණ ගත්තොත් කවදාවත් ස්වර්ගයක් නැහැ. ස්වර්ගයට යන්න නම් මේ ලකුණ නොගෙන සිටින්න ඕනේ. ඒ රජයට විරුද්ධ වෙන්න ඕනේ. ඒ වරප්‍රසාද ප්‍රතික්ෂේප කරන්න ඕනේ. මේකේ ප්‍රතිඵලය මරණය. හිස ගසා දාන්නට යනවා. දැනට මේ යුගයේ මිනිස්යන්ව මරණයට පත් කරන හිස ගසා දමන යන්ත්‍රයක් හදලා ඉවරයි. ඒක අරාබිකරේ යම් කිසි රටක නිර්මාණය වෙලා තිබෙනවා. ස්වර්ගය ලබන්න තිබෙන එකම මාර්ගය වේද සාක්ෂිකයෙක් හැටියට ක්‍රිස්තුස් වහන්සේ නිසා මරණයට පත් වීම. පොඩක් හිතන්න. අද ආශිර්වාදයේ පොඩි අඩුවක් වෙද්දි හෙට සභාව මාරු කරන මිනිස්සු අද ඉන්නේ. තමන්ගේ අවශ්‍යතාවය උදෙසා සත්‍යතාවයේ පාවා දෙන්න පුළුවන් මිනිස්සු අද ඉන්නේ. තමන්ට කණ්ඩ වුණාම කබරයක් තලගයා කරගන්න මිනිස්සු අද ඉන්නේ. මෙහෙම මිනිස්සු ඉතුරු වුණොත් හිතන්න ස්වර්ගයට යයිද කියලා. ඔබ අද ඉන්නේ මේ වගේ තැනක නම් මේ ලකුණ ඉස්සල්ලාම ගන්නට යන්නේ ඔබයි. ඔබ ඉන්නේ මේ වගේ තැනක නම් පොඩක් හිතන්න පීඩා කාලේ බයිබලයේ කියන පීඩා කාලේ වේද සාක්ෂික හැටියට මරණයට පත් වෙනවා බොහෝ සෙනගක් කියලා. ඒ ආකාරයට මරණයට මුහුණ දෙන්න නම් පොඩක් හිතන්න මොනතරම් තලයක ක්‍රිස්තුස් වහන්සේ නිසා මේ පීඩා කාලය තුලදී හිට ගන්න ඕනේද කියලා. අද බලන්න මිනිස්සුන්ගේ තත්ත්වය මං කිව්වා වගේ මම යාඥා කළ ඔළුව කැක්ම සුවන වුණොත් තව පාස්ටර් කෙනෙක් හොයාගෙන යනවා. මම ටෙලිෆෝන් කෝල් එකක් නුදුන්නොත් බ්‍රදර් අපිව අමතක කරලා මාව හරියට විවේචන. ගෙදරකට නාවොත් ඊළඟ සතිය වෙනත් සභාවක. තමන්ගේ අවශ්‍යතාවයක් වුණොත් ඒක ඉෂ්ට කරගන්න මේ සත්‍යතාවය පාවා දෙන්න මිනිස්සු ලෑස්ති. ඒ බඳු අය ඉතුරු වුණොත් ඔවුන් යන්නේ නැහැ ස්වර්ගයට. හොඳට මතක තියාගන්න ඊමට යන්නේ නැහැ.
ඔවුන් ඉන්දම යනවා. ඒ අය මේ රජයට විරුද්ධ වෙයිද? අද අපි දකිනවා මේ ලෝකෙම ප්‍රසිද්ධ ව්‍යාපාර සංකේතයක් තමයි බාකෝඩ් නේද ඒකට කියන්නේ? බාකෝඩ් අංකය. අද එන හැම වෙළඳ භාණ්ඩයකම මේ සලකුණ තිබෙනවා. නොමිල බෙහෙත් ගුවන් සවාරි හැම දෙයක්ම මේ රජයෙන් ඔබට සපයන්ට යනවා. ඔබ මුලා කරන්න පුළුවන් හැම පියවරක්ම ගන්න. ඒකකටවත් ඔබ එකඟ නොවුනොත් ඔබට තියෙන දේපලත් රජයේ සතු කරගනි. මොකද ඔබ දේශද්‍රෝහී. ඔබේ රැකියා ව්‍යාපාර නැති කරයි. දරුවන්ට පාසල් අහිමි කරයි. කන්ට අඳින්ට ඉන්න ස්ථාන නැති කරයි. කිසිම කෙනෙකුට ඔබට පිහිටක් වෙන්න ඉඩ දෙන එකක් නැහැ. රජයෙන් එක නොකියුවත් මිනිස්සු පිහිට වෙන එකක් නැහැ. මොකද ඔවුන් දකින්න යන ඔබ දේශද්‍රෝහියෙක් කියලා. මේ තුලින් හරි ඔබ මුලා කරගන්න බැරි වුණොත් භාර්යාවනි ඔබ ඉදිරියේ ඔබේ පුරුෂයා වද වේදනා දීලා මරයි. පුරුෂයනි ඔබ ඉදිරියේ ඔබේ භාර්යාවව දූෂණය කරයි. මව්පියනි ඔබ ඉදිරියේම ඔබේ දරුවන්ව වද හිංසා දීලා මරයි. දරුවනි ඔබ ඉදිරියේම ඔබේ මව්පියන්ව වද වේදනා දීලා මරයි. එකපාරට නොමර ටික ටික මරයි. ඇයි උට ඕනේ කොහොම හරි ඔබව මුලා කරගෙන ඔබේ ආත්මය තුල අයිතිය ලබන්න. මෙන්න මෙහෙම යුගයක් මේ පීඩා කාලය කියන්නේ. ඔබට වැටහෙනවද ගැලවීම කියන එක මොනතරම් අමාරුද කියලා? ඒ නිසා යේසුස් වහන්සේගේ පැමිණීමට සූදානම් වෙලා ලබන සතියේ පැමිණීම සිද්ධ වෙන්න ප්‍රථමයෙන් ඒ පැමිණීම ආසන්නයි කියලා දැනගන්න යේසුස් වහන්සේ කිව්ව අනාගත වාක්‍යය ඒ තුල උන්වහන්සේ නියම කළ ලකුණු ගැන ඉගෙන ගන්නට යනවා. ඒක උගන්නන්ට ප්‍රථමයෙන් මම ඔබට කියනවා. ඒ හැම ලකුණක්මද සම්පූර්ණ වෙමින් තිබෙනවා. යේසුස් වහන්සේගේ පැමිණීම ඉතාමත් ආසන්නව තිබෙනවා. ඒ පාඩම පස්සේ මම ඔබට උගන්වන්නට යනවා. යේසුස් වහන්සේගේ පැමිණීමට ඔසවා ගන්නු ලබන අයට තිබිය යුතු සුදුසුකම් ගැන. ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාව ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම සිදුවෙන ආකාරය කියලාත් මාතෘකාවක් තිබෙනවා. අපි මේවා ගැන ඔබට උගන්වන්නට යනවා. ඒ නිසා මේවා ගැන අවදි වෙන්න. යේසුස් වහන්සේගේ පැමිණීමට ඔබ අයිති නොවුනොත් ඔබ මුහුණ දෙන්න යන කාලය ගැනයි මම ඔබට මේ ඉගැන්වුවේ. ඔබට තේරෙන එක මොනතරම් භයානක යුගයක්ද කියලා බයිබලයේම කියනවා. යේසුස් වහන්සේම කියනවා. ලෝකේ කවම කාලයකවත් නුදුටුවා වූ නොඇස්වා වූ භයානක පීඩා යුගයක් කියලා. රජේ විතරක් නෙමේ. ඒ රජයට පක්ෂපාතී වුණු මිනිස්සුත් අපිව දකින්න යන්නේ දේශද්‍රෝහීන් කියලා. ඒක ඇත්ත. එච්චර පහසුකම් සපයන්ට යන රජයකට කවුද විරුද්ධ වෙන්නේ? ඒ මිනිස්සු දන්නේ නැහැ මේකේ අභ්‍යන්තරිකව සිද්ධ වෙන දේ. එනිසා ඔබේ තත්ත්වය දිහා අතහැරිලා බලන්න ඔබ ඉන්න තත්ත්වය. ඔබ කොහොමද මේ වගේ තත්ත්වයකටපත් වුණොත් මුහුණ දෙන්න යන්නේ? එසේ නොවන පිණිස යේසුස් වහන්සේගේ පැමිණීමට සූදානම් වෙන්න. මම අවසන් කරන්න ප්‍රථමයෙන් කියනවා යේසුස් වහන්සේගේ පැමිණීම සිදු වී අවසාන බව කොහොමද අපි දැනගන්න යන්නේ? මම මේක කියන්නේ තවම යේසුස් වහන්සේ ඇවිල්ලා නැහැ කියන සහතිකකම ඔබට දෙන්න. 100%ක් නෙමෙයි ඊටත් අඩු 0.0.0.1ක විතර ඉන්න සභාවක් කියනවා යේසුස් වහන්සේගේ පැමිණීම සිද්ධ වෙලා ඉවරයි. Seventh-day Adventists කියනවා. යේසුස් වහන්සේගේ පැමිණීම සිද්ධ වෙලා නැහැ. යේසුස් වහන්සේගේ පැමිණීම සිද්ධ වුණා නම් සෙනග අතුරුදහන් වෙන්න ඕනේ. සුදවන්තය අතුරුදහන් වෙන්න ඕනේ. පිටසක්වල ජීවීන් ගැන කතාව මීට වඩා ලෝකයේ ප්‍රකාශ වෙන්න ඕනේ. ඒක 2666 කියන ලකුණේ චිප් එක ශරීරගත කරන්න ඕනේ.
ඒ දෙක සුදාත්මයන් වහන්සේ මේ පොළොවේ නැති වෙන්න ඕනේ. මුතු එකක්වත් තාම සිද්ධ වෙලා නැහැ. එයින් අදහස් කරන්නේ යේසුස් වහන්සේ තවම ඇවිල්ලා නැහැ. යේසුස් වහන්සේ එන්ට යනවා. කොයි මොහොතේද දන්නේ නැහැ. ඒකට සූදානම් වෙනවා. අපි නැගිට සිටිමු. මාගේ ප්‍රේමවන්ත මිත්‍රය යේසුස් වහන්සේ අප වෙනුවෙන් මෙලොවට ආසේක. නමුත් උන්වහන්සේ නැවත පැමිණෙන්නේ කුරුසේ ජීවිතේ ප්‍රජා කරන්ට නොව අපව ස්වර්ග රාජ්‍යයට රැගෙන යන්ටය. ආකාරවන් ලෙස සිටිනා මිනිසුනේ අහන්න සමිඳුන් ඔබට කියනාදේ වරක් සමිඳු ඔබ වෙනුවෙන් මැරුණානේ නැවත එන්නේ එතුමන් කුරුසියේ දිවිල් උදන්නට නොවේ පව්කරුවන් ලෙස සිටිනා මිනිසුනේ අහන්න සමිඳුන් ඔබට කියනාදේ වරක් සමිඳු ඔබ වෙනුවෙන් මැරුණානේ නැවත එන්නේ එතුමන් කුරුසියේ දිවි උදන්නට නොවේ දවසක් ඒ විලු කාලය අවසන් වේ පහන් දල්වන මිනිසුන් රැගෙන යයි ලෝකය අවසන් වේ මිනිසුනි සියල්ල වෙනසී යයි කරුණා දැසින් සමිඳුන් බලා සිටී දවසක් ඒ විලු කාලය අවසන් වේ පහන් දල්වන මිනිසුන් රැගෙන යයි ලෝකය අවසන් වී මිනිසුනි සියල්ල වෙනසී යයි රජුන්ගේ රජ ලෙස සමිඳු පැමිණේ ඔරණ හඬ මට නිත